ධර්ම ශ්‍රවණය කරන්නට මත්තෙන් තිසරණ සහිත පංචශීලයේ සමාදන් වෙන්න নমස්කාරය කියන්න හැමදෙනාම. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ဒ ගච්ඡාමි ုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. တတိယံ පි ධම්මං සරණං တ ගච්ඡාමි တိယံ පි සංඝං සරණං ගච්ඡාමි. တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පුන්නං. ආම බන්තේ පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අපමාදේන සම්පාදේ තබ්බං. ආම බන්තේ සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. සබ්බපාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධාන ශාසනං. සද්ධා බුද්ධි සම්පන්න පින්වත්නි, හැම දිනාම සූදානම් වෙලා ඉන්නේ අපේ ජීවිතය සුවසේ ගත කරන්නට. අපේ ජීවිතය ඉතා සුවසේ ගත කරන්නට අපි සුවපත්භාවය නැතිනම් වෙනසක් ඇති කර ගත යුතුව තියෙනවා. හරි, හැම වෙලාවකම වගේ මේ වෙනස ඇති කර ගත යුතුව තියෙන්නේ නිවැරදි පැත්තට. ඒකයි අපි ප්‍රත්වේක්ෂා වැඩසටහනේදී හැමදාම එහි අර්ථය විදිහට තියාගන්නේ නිවැරදිම වෙනසකට කියලා. වෙනස නිවැරදි වෙන්න ඕනේ. වෙනස වැරදුනොත් ආය වෙනස් කරන්න වෙනවා. පීඩාකාරී යම් ප්‍රතිඵලයක් තියෙනවද, ඒ පීඩාකාරී බවට හේතුව දැනගෙන අපි වෙනස් වෙන්න ඕනේ. ඒ වෙනස වැරදි පැත්තකට සිදු නොවෙන්න ඕනේ. ඒකින්ද නිවැරදිම වෙනසක් ඇතිවෙන්න ඕනේ. නිවැරදිම වෙනසක් ඇතිවෙන්න ඕනේ. වෙනස නිවැරදිම වෙන්න ඕනේ. නිවැරදිම කියලා ඒක තවත් අවධාරණය කරන්නේ අපි ඒ වෙනස සිද්ධ කරගත යුතු ආකාරය ගැන හොඳින් අදහසක් තියාගන්න ඕනේ හින්දා. ඉතින් මේ නිවැරදිම වෙනසක් ඇති කර ගන්නට උත්සාහ කරනකොට
ඒක නිවැරදිම වෙනසද ඇති කරගන්නේ කියලා හොයාගන්නේ කොහොමද? හොයාගන්න වෙන්නේ ලෝකයේ සත්‍ය තත්ත්වය පිළිබඳව දන්න දැක්ක ඇත්ත මොකක්ද කියලා දන්න දැක්ක උත්තමයණන් වහන්සේලාගේ භාවිතයෙන් තමයි අපිට ඒ උත්තමයණන් වහන්සේලාගේ ධර්මය භාවිතයෙන් එතකොට සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුකූලවද මම වෙනස් වෙන්නේ කියලා විමසලා බලන්න ඕනේ. අන්න එහෙම වෙනසකට පත්වෙනකොට මානසික සුවතාවය ඇති වෙනවා. දැන් අපි කතා කරන්න යන්නේ අද මේ වළක්වා ගත යුතු දේවල් වළක්වා ගැනීමෙන් කොහොමද මානසික සුවතාවයකට පත්වෙන්නේ කියලා. වළක්වා ගත යුතු දේවල් වළක්වා ගැනීමෙන් කොහොමද මානසික සුවතාවයකට පත්වෙන්නේ කියලා. ඒක ඉතාමත්ම වටින කාරණාවක් වෙවි ජීවිතය සකස් කරන්න ගියාම. ඉතින් මූලිකවම අපි වළක්වා ගත යුතු දේවල් කියලා බොහෝ දේවල් තියෙනවා. හරියටම කතා කරනවා නම් සියලු දේ වළක්වා ගත යුතු නොකළ යුතු සියලු දේ මොනවද කියලා බුදුරජාණන් වහන්සේ සැබෑවටම දේශනා කරලා තියෙන ධර්මය අපිට සූත්‍ර ධර්මයකින්ම හම්බෙන එක තැනක් තමයි කර්ණීයමෙත් සූත්‍රයේ තියෙන කාරණාව අමතක කරොත් මේ සතියේදී අපිට ඒක අලාභයක් බවට පත්වෙනවා. ඉතින් මේ මොකක්ද ඒ නච කුද්දං සමාචරයේ කිංචියේන විඤ්ඤූ පරේ උපදෙය්‍යෝ. නුවණ තියෙන ඇත්තන් විඤ්ඤූහි පුද්ගලයන් විසින් උපවාදයට ලක් කරන නින්දා කරන කිසි දෙයක් නොකළ යුතුයි කියන එක. හරිද? නච කුද්දං සමාචරයේ කිංචියේන විඤ්ඤූ පරේ උපදෙය්‍යෝ. ඉතින් අන්න ඒ විදිහට වළක්වා ගත යුතු ඔක්කොම අන්න එතනයි තියෙන්නේ. ඉතින් ඔන්න ඔය තත්ත්වය ගැනත් හිතලා අපි කොහොමද අපේ ජීවිතය නිවැරදිම තැනකට පත්කරගන්නේ කියන එක ගැන ලොකු අවධානයක් යොමු කරමු. මේ වළක්වා ගත යුතු දේවල් වළක්වා ගැනීමෙන් අපිට ඇතිවෙන සුවදායක තත්ත්වය අත්වින්දොත් අපේ හිත එහි ඇලෙනවා. එතකොට අපිට ජීවිතය නිවැරදි කරගන්න අපේ හිතම දැඩි බලපෑමකට ලක් කරනවා පින්නත්න. ඒක අපි අත්දකින්න ඕන දෙයක්. ඔන්න ඔතනින් මයිමම් පටන් ගන්නේ අපේ හිත යම්කිසි පිළිවෙතක්. ඒ පිළිවෙත ඒ වෙනස් කරගන්න ඕන පිළිවෙත ධර්මය තුළින් හොයාගත්තහම අපිට වරදින්නේ නැහැ. ධර්මය තුළින් යම්කිසි පිළිවෙත් ධර්මයක් අරගෙන ස්ථීර තීරණයක් ගන්න ඕනේ මම මේ පිළිවෙතේ ඉන්නවා කියලා. ඒ පිළිවෙතේ ඉන්න ඕන එක ප්‍රතිඵලයක් ලැබෙනකම්. ඒක හරියට නිකන් මේ අර කියන්නේ හොද්ද ඒ දෙනකං මේ හොද්ද ඒදලා ඒක පැහැෙනකං හරියට ඉදෙනකං එතකොට පළතුරක් ගත්තොත් ඒක පැහැෙනකං ඉදවන්ඩ යන්ට එපා. ඒ වගේ තියෙනවන එක්තරා ඕනම දෙයක නිවැරදි ප්‍රතිඵලය එන්ඩ නම් යකඩයක් වුණත් නවන්ඩ පුළුවන් වෙන්න එක්තරා සීමාවකින් එහාට රත් කරොත්. හරි ඒ වගේ ඕනම දෙයක් කරන්න පුළුවන් වෙන්නේ එක්තරා සීමාවකින් එහා දක්වා ඒක කරගෙන ගියොත්. එතකොට අපි යම් කිසි පිළිවෙතක් පුරණකොට ඒ පිළිවෙත ඛණ්ඩනය නොවී අකණ්ඩව යම් කිසි කාලයක් යනකම් පුරන්ඩ පුරුදු වෙන්න ඕනේ. හරිද? කවදද ඒ කාලය ඒ පිළිවෙත නිසා තමන්ගේ හිතේ උපරිම සතුටක් ඇතිවන තුරු ඒ පිළිවෙත නිසා ආයසරයක් කියන මම ඒක තමන් ඒ භාවිතා කරන පාවිච්චි කරන පිළිවෙත හින්දා අනිවාර්යයෙන්ම ඒක යහපත් දෙයක් නිසා හිතේ මගේ ඒ ප්‍රතිපත්තිය ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ප්‍රතිපත්තිය කියලා තමන්ට දැනෙනකොට හිතේ විශාල සතුටක් ඇති වෙනවා. ඒක හැබැයි කරගෙන යනකොට අන්න ඒක කරගෙන යනකොට ඇතිවෙන
සතුට නිසා ඒ සතුට ඇතිවෙන තුරු මේක කරගෙන යන්න. එහෙම කරගෙන ගිහාම මේ ක්‍රමේ පාවිච්චි කරන්නම ඕන අපේ පින්නත්නේ. එහෙම කරගෙන ගිහාම හිත සතුටෙන් පිරෙනවා ඔන්න. ඒ සතුට නිසා මොකද වෙන්නේ? අපේ හිත අපිට බලපෑමක් කරන්න පටන් ගන්නවා. අපේ හිත අපිට බලපෑමක් කරනවා පින්නත්නේ. අපේ හිත තමයි හැම දෙයකටම මූලිකව මේ අපිව ඇදගෙන යන්න අපේ හිත. එතකොට අපේ හිත අපිට ලොකු බලපෑමක් කරන්න පටන් ගන්නවා. මොකක්ද මේ බලපෑම? ඒ තමයි දැන් අර ප්‍රතිපත්තිය කඩන්න දෙන්නේ නැහැ. ඒ සතුටෙහි හිත ඇලෙනවා. හිතේ ස්වභාවයක් ඒක. අපේ හිතේ තියෙන ස්වභාවයක් තමයි වැඩි සතුටක් තියෙන තැනට රිංගලා යන එක. හිත හැම වෙලේම හොයන්නේ සතුට. ඒක අපි දන්නවා. ඔය බලන්නකෝ ඉන්නකොට කොහෙද මේ මුළු ලෝකෙම ඉන්න සියලු සත්වයෝ තිරිසන් සත්තු පවා මොනවටද මේ දඟලන්නේ? කැමති රූප, කැමති ශබ්ද, කැමති ගන්ධ, කැමති රස, කැමති ස්පර්ශය, මේ මොකටද මේ කොහෙද මේ දුවන්නේ? අපි ඔක්කොම දුවන්නේ සතුට හොයාගෙන. අන්න ඒ සතුට එහෙනම් මානසික සුවතාවය කියලා කියන්නේ අපේ මනස පින්නත්නි සතුට ආහාර කොට ඉන්න පුදුමාකාර කැමැත්තක් තියෙනවා. හරිද? එතකොට සතුට ආහාර කොට ඉන්න පුදුමාකාර කැමැත්තක් තියෙනවා. ඉතින් සිත හොඳට සුවසේ නිදාගන්නේ සතුට වෙනකොට. එහෙනම් අපි හැම වෙලේම බලන්න ඕනේ. හැම වෙලේම බලන්න ඕන ඔන්න ඔතෙන්ට අවධානය යොමු කරලා පින්නත්නේ අපිට සතුට විය හැකිව තියෙන්නේ කුමන ආකාරයක වැඩපිළිවෙලක් තුළින්ද? ඒකෙන්ද අපේ සුවදායක තත්ත්වය නැති වෙලා නම් මේ වෙනකොට මානසිකව පීඩිත තත්ත්වයකට පත් වෙලා නම් කොතන හරි වැරදිලා. එන්න ඒ වැරදි අපිම හොයාගන්න ඕනේ. අපේ ප්‍රතිපත්තියේ ප්‍රශ්න තිබිලා තියෙනවා. ඒ ප්‍රශ්න තිබුණත් අපි නිවැරදි ප්‍රතිපත්තියක් අරගෙන යම්කිසි කාලයක් නිවැරදි ප්‍රතිපත්තියක් අරගෙන යම්කිසි කාලයක් ඒක පූර්ණය කරන්න ඒක කොහොමරි රැඳිලා ඉන්න. එතකොට ඇතුළෙන්ම එන සතුටක් තමයි එන්නේ. ඒක ප්‍රබල සතුටක්. ඒකට ප්‍රමෝදය කියලා ධර්මයේ තියෙන්නේ. සීලාදී ගුණධර්ම නිසා උපදනා වූ සතුට. එතකොට මගේ පළවෙනි අවවාදය අන්න ඒ සතුට භුක්ති විඳින්න දෙන්න හිතට චුට්ටක්. හැබැයි ඒක භුක්ති විඳින්න දෙන්න නම් ඒක උපද්දවන්න ඕන. ආහාරයක් සකස් කරගන්න වට්ටෝරුව තියෙනවා. රෙසිපි එක කියලා කියන්නේ. ඉතින් මේ වට්ටෝරුව තියෙනවා. මේ වට්ටෝරුව තිබුණාට අපි ඒ ආහාරය හදන්න ඕන බඩු ටිකත් වටේට තියෙනවා. ඕන කරන එකට ඕන කරන ටික තියෙනවා. නමුත් මේ ආහාරයේ රසය විඳින්න බෑ. හරි? රොටියක් පුච්ච ගන්න එක කියන්නකෝ. පිටි ටික තියෙනවා, පොල් ටික තියෙනවා, තව ලුණු තියෙනවා, මිරිසුත් තියෙනවා, තව ඒකට දාන්න ඕන ඔක්කොම තියෙනවා. ඉතින් වෙන වෙනම තියෙනවා. මේක එකට කරලා මේ ගුලිය අනලත් තියෙනවා ගුලි කරලා. හරිද? ඒක වඩලත් තියෙනවා. හැබැයි පුච්චලා නැහැ. එහෙනම් රොටියේ රස විඳින්න බෑ. පුච්චනකම් මොනවත් කරන්න බෑ. ඒකත් හරියට පදමට පුච්ච ගන්න ඕනේ. එතකොට තමයි රොටියේ රස මතුවෙන්නේ. ඒක රස වින්දොත් තමයි නැවත රොටි කන්න හිතෙන්නේ. ඒ වගේ තමයි. ප්‍රතිපත්තිය ගැන දන්නවා. ප්‍රතිපත්තියෙන් සිද්ධ වෙන දේ ගැන දන්නවා. ඒක හරියට පදමට ඒ රසය එන විදිහට ප්‍රතිපත්තිය නිසා එන රසය එන විදිහට දීර්ඝ කාලයක් අඛණ්ඩව තැන තැන කඩලා හරියන්නේ නැහැ. අඛණ්ඩව මේ රොටිය පුච්චන්න ඕනේ. හරිද? ඒ කියන්නේ අඛණ්ඩව මේ ප්‍රතිපත්තිය අරගෙන යන්න ඕන. කවද වෙනකන්ද? ඇතුළාන්ත සතුට උපදිනකන්. අන්න රසය. අන්න ඒ රසය විඳින්න චුට්ටක් විඳින්න දෙන්න. ඔය හිතට ඒ රසය විඳින්න දෙන්න. බාහිර දේවල් වලින් ඉපදිච්ච සතුටට වඩා මේක ප්‍රබලයි. කරලා බලන්න. මම බොහොම හිමින් මේ කාරණා ටික කියන්නේ ඒකයි. බාහිර දේවල් වලින් සතුට විඳ පින්නත් නේ අපි. ඒ විඳ සතුටට වැඩිය මේක ඊටාම ප්‍රබල සතුටක්.
හරිද? අනිත් එක තමයි බාහිර රූප, බාහිර ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ආදිය ඒවායින් ලබන සතුට විඳින්ඩ පුදුම දුකක් විඳින්ට වෙලා තියෙනවා. ඇයි මොකාකරි දෙකින් මම සතුටක් ලැබවාද ඊයේ බාහිර දේවල් නිසා අපේ පින්නොත් ඒක රැකගණ්ඩුවන අද සතුට විඳින්ටන. හැම දාම කල්පනාතින් අද හම්බේ දන්නේ අද මේ සතුට ලැබේ දන්නේ අද ඊය දැක්ක දේ අද දකිින්ඩ ලැබෙයි දෝ ඒ සතුට විඳගණ්ඩ මේ හිත ඒ සතුට හොයනවා. ඊයේ අහපුදේ අද අහන්ඩ ලැබෙයිද දන්නේ නැතු කියලා ඇතුලාන්තයෙන් පීඩනයක් තියෙනවා. හරි එතකොට ඊයේ ආග්‍රහණය කරපුදේ ඊයේ රසවින්දදේ අද ලැබේවා කියලා ප්‍රාර්ථනාවක් තින එහෙම නැතිවුණොත් දුකයි. හරි ඊය ලබ පහස අද ලබන්ට ලැබේවා කියලා අදහසක් තියෙනවා. නමුත් එවැනි දේවල් නොලැබේදෝ කියලා ලොකු බයක් තියෙනවා. ඒක හින්දා අනිත්තකා ඊය ලබපුදේ අද ලැබුව කියන්නක කෝ ඉතින් නැවත නැවත ඕන වෙනවා. අන්න ඒක හින්දා අපේ මානසික සුවතාවය බිඳිලා. ඊයේ ප්‍රියවචන ඇහුවනං කෙනෙක්ගෙන් මගේ නිවසේ ඉන්න අදත්තේ ප්‍රියවචන බලාපොරොත්තු වෙනවා. ප්‍රියවචන නැතිවෙන කොටම මගේ සුවතාවය නැතිවෙනවා පින්නත්න්නේ. මානසික සුවතාවය නැතිවෙනවා. ඔය දිකටම ඒක නැතිවුණු දිගටම මානසික සුවතාවය නැතිවෙනවා. දිගටම නැතිවෙනවා. හරි එතකොට තමයි යන්න පීඩිත තත්වයකටෙන්නේ මේ හිතට සතුරෙන්ට ක්‍රමයක් අපි කෙනෙකුට ගොඩක් තදින් ආදරය කරනවා කියන්න. එයාගේ හුඟක් බලාපොරොත් වෙනවනි ප්‍රිය වචන ටික දවසකින් මේ ප්‍රිය වචන ප්‍රිය ක්‍රියාවන් වල අඩුවක් පේෙන්ට පටන් ගන්න. එතකොට මොකද වෙන්න මේ හිත සතුටුනේ එතනින්මන මේක හොඳර තේරුම් ගන්න. එක පුද්ගලයකෙන් නං අපේ හිත සතුටු වනේ. එතනම ඇලුනානං මේ හිතට ඒ සතුට ආය ඕන වෙන පින්නත්න්නේ. ඒ අපේ හිතේ හැටි. එතකොට ඒක අහිමිවීම සිද්ධවීම සාමාන්‍ය දෙයක්. මොකද දැන් ළඟඉන්න කෙනගට අපි දැන්ව ආදරය කරන කෙනගට එයාගේ ක්‍රියාවෙන් සහ වචනවලින් මාව සතුටෙනවා කියලා හිතන්නුව. මගේ ක්‍රියාවෙන් සහ වචනවලින් යත් සතුට වෙන්ඩෝනේ. එහෙම වෙනකොට ඔන්න ගැලපිලා ඉන්නවා. ටික දවසක් සතුට බෙදාගෙන ඉන්නවා. දැම්මකද වෙන්නේ අර පැත්තට වෙනත් ඊට වැඩිය සතුටක් ඇතිවෙන මොනහරි දෙයක් හම්බෙනවා. එක්ක සමහරයට සංගීතයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් පුද්ගලයෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් උපකරණයක් වෙන්න පුළුවන්. මොනහරි දෙයකට ඇලෙනවා මේ පැත්ත. ඒ පැත්තට සතුට ඇති වෙනකොට ඊළඟට වෙන්නේ මේ පැත්ත වදයක් වෙන එක. දැන් මේ පැත්තට ප්‍රිය වචන ප්‍රිය ක්‍රියා අඩු වෙන්න පටන් ගන්නවා. දැන් මොකද වෙන්නේ මේ පැත්ත? දරුණු ප්‍රශ්නයකට මුහුණ පානවා. ඇයි මේ හිත මේවා තේරෙන්නේ නැහැ පින්වත්නි මූල ධර්ම වශයෙන් සිද්ධාන්ත වශයෙන් මම මේ කියන්නේ. හරි? දැන් මේ පැත්තේ හිත මොකද කරන්නේ? උත්සාහ කරන්න එයාට වෙන සතුටක් නැහැ. ඔය වචන කියනවා අපේ මිනිස්සු. මට ඔහේගේ වචන ඔහේගේ ක්‍රියාවන් ඇරෙන්න වෙන සතුටක් නැහැ. ඔහේගේ ජීවිතය ඇරෙන්න මට වෙන සතුටක් නැහැ. මේ වගේ ඒවා කියවනවා. මගේ සතුට නැති කරන්න එපා කියලා ආයාචනා කරනවා. මං කොහොමද සතුට වෙන්නේ? ඔහේ නැතුව කියලා වැඳ වැටෙනවා. ඒ විතරන්නේ අන්තිමට මොකද වෙන්නේ? ඒ සතුට නැති වුණා මේ ලෝකයේ කිසිම දෙයකින් මට පලක් නැත. මේ සතුට මට නැති වෙනවා නම් මං ජීවත් වන්නේද නැත කියලා හිත එහෙම පින්වත්නි ප්‍රබලව මුලාවකට පත් වෙනවා. අන්තිමට මොකද වෙන්නේ? මානසික පීඩන. ඉතින් පීඩන මොකද මේ හිතට එක දිගට දුක් ආපුවාම පුදුමාකාර පීඩිත තත්ත්වයකට පත් වෙනවා පින්වත්නි. හරිද? එක දිගට දුක් ආපුවාම පුදුමාකාර පීඩිත තත්ත්වයකට මේ හිතපත් වෙනවා. ඒවා තමයි ඔය පීඩන කියලා කියන්නේ. සමහර වෙලාවට ප්‍රෙෂර් කියලා කියන්නේ. ස්ට්‍රෙස් කියලා කියන්නේ. ડિප්‍රෙෂන් කියලා කියන්නේ. ඔය ඔක්කොම ඒවා තමයි. වෙන මොනවත් නැහැ. කැමති දේ නොලැබීමේ දුක්. ඔතෙන්ට විතරයි අහන්න තමන්ට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් එක දිගට දුක් වෙන ප්‍රශ්නයක් තියෙනවා නම් කැමති දේ නොලැබීම හින්දා එක දිගට කැමති දේ හම්බෙලා නැහැ. එහෙම වෙනවා කාලයකට. අන්න ඒ පීඩිත තත්ත්වයෙන් අත මිදෙන්න හිත සතුටු වෙන්න විකල්ප ඕනේ. හිත එක දෙයකට විතරක් පුරුදු කරලා දුක් විඳින කොයි තරම් නම් පිරිසක් මේ ලෝකේ ඉන්නවද?
හරි ඕකට තමයි විසඳුම් හොයාගන්න ඕන අපේ පින්නත්නි. නිකන් ධර්ම කරුණු නම් එකතු කරගෙන මේ සැරෙත් ඔය සෙල්ලමම විතරක් නම් කරන්න ලෑස්ති වෙන්න එපා. මේක ප්‍රත්‍යවේක්ෂා වැඩසටහන මේක තරවටුවක් මම මේ කරන්නේ. මේ කෝලම මේ නාඩගම මේ විකාරේ නටන්න ලෑස්ති වෙන්න එපා. මොකද තේරුමක් නැහැ. මොකද්ද ධර්ම කරුණු ටික එකතු කරගෙන පොත්වල ලියාගෙන ඔහේ ඉන්නවා පීඩන වලින් අත මිදෙන්නෙත් නැහැ. හරිද? එහෙනම් පළවෙනි පියවරවක්වත් අත තියලා තියෙන මට මොනවා නැතත් ප්‍රශ්නයක් නැහැ. මට බාහිරෙන් කිසිම සතුටක අවශ්‍යතාවයක් නැහැ. එහෙම සතුටක් උපදවා ගන්න උවමනාවකුත් නැහැ. මොකද මගේ ඇතුළාන්තය දෝරේ ගලාගෙන යන උල්පතකින් වගේ ඇතුළෙන්ම එන අධිකතර ප්‍රීතිය ආහාර කොට මං ජීවත් වෙන එක මගේ තුළින් උපදින දෙයක්. ඒක නවත්තන්න මේ ලෝකෙ කිසිම කෙනෙකුට පුළුවන්කමක් ඇත්තේ නැහැ. හරිද? ඔන්න ඔය පෞරුෂය ඔන්න ඔය ඍජු ප්‍රතිපත්තිය ඇති කරගන්න බාහිර කිසිවක් නැතුව ඉන්න මොනවත් ඕනේ. අපි ඊයේ දවසේ කතා කරපු ප්‍රාණඝාතයෙන් වෙන්වීම, දත්තාදානයෙන් වෙන්වීම, කාමයේ වර්ධවා හැසිරීමෙන් වෙන්වීම, බොරු කීමෙන්, පරුස වචන කීමෙන්, කේලම් කීමෙන්, හිස් වචන කීමෙන් සහ සුරාපානයෙන් වෙන්වීම කියන ටික හොඳටම ඇති. ඒ වගේ අධික පෞරුෂයකින් යුක්තව ජීවත් වෙන්න අවශ්‍ය කරන ප්‍රමෝදය උපදවා ගන්න. ඒ ප්‍රමෝදයත් එක්ක පින්වත්නි අති මහත් වූ යහපතක් Tamanට තියෙනවා. කාගේවත් මත රඳා පවතින්නේ නැති අර දැන් අනුන් මත රඳා පවතින රටවල් වලට ඉතින් ණය ගන්න වෙනවනේ. සංවර්ධිත රටවල් වලට එහෙම නැහැනේ. එයාගේ මතනේ රඳා පවතින යන්නේ වගේ සංවර්ධිත වෙන්න තමන්ගේ මනස. තමන් මනසින් සංවර්ධිතයි. අය ඒකේ ඌණ සංවර්ධිත නෑ. අය කොහෙන්වත් ඉල්ලන්න ඕනේ නෑ. කාගෙන්වත් ණය ගන්න දෙයක් නෑ. ඇතුළාන්ත සතුටෙන් පිරීලා නම් සංවර්ධිත රටක් වගේ. කාගෙන්වත් ණය ගන්න වෙන්නේ නැහැ. දැන් වෙලා තියෙන එක නෙවෙයි. තමන්ගේ සතුට කියන පරිභෝජනයට අනුන්ගෙන් ගණ්ඩ වෙලා අනුන්ගේ ප්‍රිය වචන ඕන වෙලා අනුන්ගේ ප්‍රිය ක්‍රියා ඕන වෙලා එක එක වස්තු ඕන වෙලා ඒ ඔක්කගෙමත් ලැබෙන්න හිතේ සතුට නෙපෙන්නත්නේ. ඒ චූටිම දේ තේරුම් ගන්න. මේ පුංචිම පුංචිදේ තේරුම් ගණ්ඩ බැරුව මේ ලෝකෙ අසරණ වෙන මිනිස්සු අප්‍රමාණයි. මොකක්ද ඔය රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කියන මේ හැම දෙයකින්ම ඇති වෙන්නේ හිතේ සතුට. සතුට කියන්නේ එකමයි. එකම දේ උපදින්නේ. සෝමනස්ස ස්වභාවය, සෝමනස්ස ගතිය, සෝමනස්ස මේ සතුට. ප්‍රිය රූප දැකලා ප්‍රිය ශබ්ද අහලා ප්‍රිය ගන්ධ අපි බලන්න මේ සතුට කියන්නේ මොකක්ද කියලා අපි සතුට වෙලා තියෙනවනේ. ඒ සතුට කියලා කියන එක එකමයි. විවිධ අරමුණු වලින් විවිධ ආකාරයේ තණ්හාව, රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, ස්පර්ශ තණ්හා, ධම්ම තණ්හා කියන ඒවා පෝෂණය වෙනකොට ඒ අරමුණු විවිධ වෙන්න පුළුවන්. ඇහෙන් පේන රූප, කනෙන් ඇහෙන ශබ්ද ඒ විදිහට අරමුණු වෙනස්. නමුත් සතුට එකයි. එහෙනම් පිළිවෙත් ධර්මයක් පුරලා ලැබෙන සතුටත් ඒකම සතුටක්. එහෙනම් ඒක අර වගේ නෙවෙයි අඛණ්ඩව තමන්ගේ අතුලාන්තයෙන් එන එකක්. ඔන්න ඔය පිළිවෙත් ධර්ම තුළ ඔය විදිහට හික්මිලා යම් දවසක මේ සතුට මේ හිතට කණ්ඩ දුච්ච අය ඉන්නවනම් හරිද? අපේ පින්නත්නි මගේ කණ්ඩ දීපු කියන වචනේ කියන්නේ හොඳට දැනෙන්න. හිතට මේ ආහාරය දුන්න නම් එදායින් පස්සේ තමයි හිත දන්නේ මෙහෙම සතුටක් තියෙනවා කියලා. කවදාකවත් රොටියක් කාපු නැති කෙනෙකුට රොටි රස කියලා දෙන්න බලන්නකෝ. නැත්තම් පිටි කවන්න වෙනම, වතුර පොවන්න වෙනම, ලුණු පොවන්න වෙනම කවදාකවත් ඒ රොටි රස විඳින්න යට හම්බෙන්නේ නැහැ. ඒ වගේ මේ සතුට මේ කියන පිළිවෙත් ධර්මය නිසාවෙන් උපදනා වූ යම් සතුට කියන එක තමන්ම උපදවාගෙනම ඒකට එක සති දෙකක් එක මාසයක් පාවිච්චි කරන්න කියලා මේ කියන්නේ. ඒ වගේ වෙලාවට හිතන්නකො චුට්ටක් ජීවිතේට දැන් මාස කීයද කියලා. ජීවිතේට මාස කීයද? අවුරුදු 30යි නම් මාස 360ක් ගෙවලා. අවුරුදු 40යි නම් 480ක්, අවුරුදු 50යි නම් මාස 600ක්. එතකොට මාස භාගේවා සති දෙකේවා 1200ක් අවුරුදු 50යි නම්. හරි. එහෙනම්
මෙච්චර මාස ගානක් ගෙවල මෙච්චර සති දෙකේ වගේවලා මම එක සති දෙකක් ඉන්නවාකෝ කරන්න වැඩේ කියලා දැඩි තීරණයක් ගණ්ඩකෝ. මේක තවත් ජීවිතයේ ලැබිය යුතු අත්දැකීමක් විදියට මේ අත්දැකීම ලබපාම පින්නත්න මානසික වෙනසක් සිද්ධ වෙනවා. මානසිකව විශාල වෙනසක් සිද්ධ වෙන මේ අත්දැකීමත් එක්ක. ඒක හොඳට තේරුම් ගණ්ඩෝන අපි මේ වෙනස සිද්ධ කර ගණ්ඩිති. සති දෙකක් තුනක් මේ උත්සාහය අරගෙන මොකද කරන්න ඕනේ මේ වෙනස සිද්ධ කරගෙන මේ විදිහට ප්‍රතිපත්තිය රැකලා සතුට ආහාරයක් විදිහට දෙන්ඩ. දීල බලන්ඩකෝ මේක උපදිනෝකොයි වෙලා හරි. දවස් පහ යනකොට චුට්ට උපදිනවා සති දෙකක් විතරනකොට හොඳට උපදිනවා ඉට පස්සේ ඔන්න කට්ටිය අහනවා දන්නවද ඒ ඇතුලාන්ත සතුට ආපුවා මූලත් ලස්සන වෙනවා. ඒ විතරන්නවෙයි උදේදං හැඳ වෙනකං ඉන්න පුදුම ප්‍රබෝධයකින් හරිද මේ කම්මැලිකනුත් අඩුවෙනවා. කාරක්ෂම් භාවයකුත්තන දකින කට්ටියටත් නික හජිෙන් ඇවිදිනවා වගේ හොඳට කතා කරනවා එහට මෙහට යනවා කාර්යක්ෂම් භාවය තියෙන නිකං අමුතු ප්‍රබෝධයකින් වාසය කරනවා කියලා කියන්නේ දන්නවන සතුරත් එක් ඇතිවෙන වෙනසා අමුතුන් කියන්න දෙන්න. සතුූට දවසට කොහොමද ජීවිතය ගෙවන්න කියලා අපි හොඳට දන්නවා. හරිද එදාර කොච්චර වෙන පොඩි දේවල් ගානකටවත් ගන්න නැහැ සමහර දේවල්. ඒවගේ මේ ජීවිතය එන ප්‍රශ්න පින්නත්නි සතුට කියන දෙයින් තල්ලු කරලා යවන්න පුළුවන්. ඔය කියන සතුට උපදවා ගත්තොත් අර කියන්නේ සමහර ඇවිදගෙන හොඳ ගමනක් ඇවිදෙන ගැනක ළඟ තියෙන බාධාවලට පයින් ගහලනවා කියලා කියන්නේ. අන්නේ වගේ ඔය පුංජි එක එක්කෙනගේ වාචන එක දිගට කියන ඒවා ඒ වගේ දේවල් වලින් පයින් ගහලා විසි කරලා දාන්න පුළුවන්කම තියෙනවා. තමන්ගේ ඇතුලාන්ත සතුට හදාගත්තට පස්සේ ඒවා ගණන් ගන්න දෙයක් නැහැ. කවුරුහරි මොනක ඕක මොකද්ද අයියෝ ඕක දැල්ලා දාන්න. මේක එහෙම නැහැ කාගේ හරි පුංචි වචනයක් අරගෙන හිතනවා පිස්සු හැදෙනවා. මොනවහරි එක වචනයක් කිව්වා කියලා අයියෝ කතා කරන්නේ නෑ හිනා වෙන්නේ නෑ. මේ අවඥාවල් ලක් කරනවා නෙවෙයි හැබැයි අවඥාවල් ලක් කරනවා තමයි. ඔන්න ප්‍රතිවරුද්ධ දෙකක් කිව්වා. ඇයි එහෙම දෙකක් කිවේ. අවඥාවට ලක් කරනවා නෙවෙයි කියලා කියන්නේ ඒක අසරණකමක් හින්දා. අසරණකම අවඥාවල් ලක් කරන්න හොඳ නෑ. දන්නේ නැති හින්දා මේ වගේ මානසික සුවතාවයක් ඇතිකරගණ්ඩ වලක්වා ගත යුතු දේවල් වලක්වන ප්‍රතිපත්තිය තුළ මානසික සුවතාවයක් ඇතිකරගණ්ඩ පුළුවන් කියලා දන්නේ නැති හින්දයි අසරණකම අන්න ඒකයි අවඥාවට ලක් කරන්නේ නෑ කියලා කිව්වේ. අවඥාවට ලක්කර යුතුයි කියලා කියන්නේ මේසා විශාල බෞද්ධයෝ කියලා කියා ගණ්ඩ පුළුවන් තත්වට බුදුරජාණන් වහන්සේගේ ධර්මය හම්බෙලා. සාමාන්‍ය පල සූත්‍රය ගත්තහම අපි ඊයේ සඳහන් කර එක දීර්ඝ සූත්‍රයක් එකයි දීගනිකාය තියෙන්නේ එහි චූලසීලය කියන එක කොටසක් විතරයි අපි මේ කතා කරේ. ඒ ටිකවක්වත් අඩුම ගානේ අපේ ජීවිතයට එකතු කරගෙන නැහැ දන්නෙත් නැහැ. හරි සීලයෙන් වෙන ඔන්න ඒ ඔක්කොම පැතකතයට පංචසීලය ආරක්ෂා කරගත්තොත් ඒක තුළින් ඇතිවෙන ලාභයවක්වත් දන්නේවත් නෑ. ඉතින් හරිම කේදනීයයි ඉතාම කේදනීයයි පින්නත්න ඔන්න ඔය තත්ත්වය ඒක අපි ඉතා හොඳින් තේරුම් ගණ්ඩෝ නෑ ඒකයි කියන්නේ අවඥාවල් ලක් කරන්න ඕන කියලා ඒකින්දා ඔය කියන අති විශාල ජීවිතයේ සංසාරික ජීවිතයම බොහොම කලාතුරකින් ලැබෙන ඔය සතුට උපදවා ගන්නට උත්සාහ කරන්න. එහෙම උත්සාහ කරලා තමන්ගේ පෞරුෂය සංවර්ධනය කරගණ්ඩේ විදිහට එඩිතර වේවී ප්‍රියමනාපයි අනිත් අයට බොහෝම ප්‍රියමනාප කෙනෙක් බවට පත්වෙනවා. ඒමකද හිත ඇතුළෙන් පුදුමාකාර සතුටක් විදින්ට පුළුවන්ක තින හෝරකං කරලා එකේවා කරලා සතුටුවෙන්ඩ අනුන්ගේ දේවල් කඩා වඩාගෙන ඇතිකරගන්න සතුට පින්නන්නේ හොර වස්තු හින්දා දවසකට දෙකට සතුරත් තියෙන ගින්නි ගණ්ඩ ගත්තහම ඒ ගිනි නිවන්ඩ කිසිවෙකුට හම්බෙන්නේ නැහැ. හරිද ඒ ගිනි නිවන්ඩ හම්බෙන්නේ නෑ ඒකින්ද තමන් බොහොම සුන්දර ජීවිතයක් සකස් කරගණ්ඩ ඕනේ. බාහු බලයෙන් තමන්ගේ බාහු බලයෙන් හම්බ කරගෙන යමක් කාලා ජීවත් වෙනවා කියලා කියන්නේ පරිභෝජනයට ගන්න දේවල් පිරිසිදුයි කියලා කියන්නේ තමන්ගේ ශක්තියෙන් එක කරනවා කියලා කියන්න පින්නත්න
අප්‍රමාණ සතුටක් අප්‍රමාණ සතුටක් ඒක අන්න ඒක අපි දැඩිව හිතර ගණ්ඩුවන තා දැඩිව හිතර ගණ්ඩුවනෑ ඒක තේරුම් ගණ්ඩුවනෑ ඒම අය මේ ලෝක ඉන්නවා කිසිම විදිහකින් කඩන්නේ නෑ ප්‍රතිපත්තිය ඒ ප්‍රතිපත්ති උල්ලංඝනය කරන්නේ නෑ ඒක හින්දා අනුන්ගේ දේවල් මත තමන්ගේ ප්‍රතිපත්ති වෙනස් කරන්න එපා අනුන්ගේ දේවල් මත තමන්ගේ ප්‍රතිපත්ති වෙනස් කරන්න එපා ඒක සිද්ධන ඒක ගැන චුට්ටක් මං කතා කරන්නටයි මේ සූදානම් වෙන්නේ ප්‍රතිපත්ති කැඩෙන්ට හේතුවෙන ප්‍රධාන කාරණාවක් තම මේ අනුන්ගේ හැසිරීම් කියන ඒවා හුඟක් වෙලාවට අපි දැඩි තීරණයක් කරගෙන දැන් කියන්නක මේ දැන් මේ බණ ඇහිලා තීරණයක් ගන්න මං මානසික සුවතාව ඇති කර ගණ්ඩුවන තමයි ඒක හින්ද ඔය කියන හාමුදුරුව කියන බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන මේ ප්‍රමෝදය කියන තත්ත්වය උදාකරගෙන සුවදායක ඉන්ඩෝන තමයි හරි අපිට විසඳුමක් නැතිවෙන කොටයි මේක ආය මතක තියාගණ්ඩ පේ පෙන්නත්න විසඳුමක් නැතිවෙනකොට තමයි ප්‍රශ්නයක් තියෙන්නේ විසඳුමක් පේන තෙක්මානය නැත්තන් තමයි පීඩ නැතිවෙන්නේ දැ ලෙඩක් කියරගණ්ඩකෝ ලෙඩක් හැදුනහම මොනහරි රෝග ලක්ෂණ පහළ වුණහම දැන් අපේ ගොඩා ප්‍රිය කෙනෙකුට අම්මට හරි තාත්තර හරි මොහ රෝග ලක්ෂණයක් ඇවිල වෛද්‍යවරයෙක් මේක පරීක්ෂා කරලා රෝගය හොයාගණ්ඩ බැරිවෙන තාක්කල් අපි ඉන්න පීඩනය ඊට පස්සේ රෝගය හොයාගත්තට පස්සේ අපි ඒ රෝගය සුව කළ හැකි රෝගයක් නම් අපිට එතැනි හට තියෙන්නේ පහසුවක් හිතට දන්න මේ රෝගය හින්ද පීඩාවත්තිර නමුත් මේක හොඳ කරන්න පුළුවන් කියලා දන්නව නම් පහසුවක් තියෙනවා විසඳුමක් තියෙනවා නම් පීඩනයක් එන්නේ නෑ රෝගය හොයාගන්න තුරු එක රෝග ලක්ෂණයනකට දැන් පරීක්ෂණ කරනවා පරීක්ෂණ කරනවා ගෙන අද දිහිහන පීඩනයක් තියෙනවා ඒවගේ අපේ හිතට ප්‍රශ්නයක් එනකොට අපේ හිතට විසඳුමක් තියෙනවන ඔය මානසික පීඩන එන්නෙම නෑ හරිද එතකොට අපි පලවෙනියෙන්ම මෙන්න මේ විසඳුම තමයි ඇති කර ගණ්ඩ ඕනේ ඒක මේ කියල බෑ එක සැරයක් හරි මේ සතුට විඳලා අපි ඒ සතුට බුක්ති විඳලා අපේ හිතට ඒ රිංගණ්ඩෝන ගුල පෙන්න ලයින්ඩෝනේ ප්‍රශ්නයක් කවත් මෙන්න මෙතෙන්ට රිංග ගණ්ඩ හරිද ඒකට පුහුණු කරලා එතන අපේ හිතට දැනිලා තියෙන්ටුන මෙතන තියෙන්නේ ප්‍රශ්නයක් ආවොත් විසඳගණ්ඩ තැනක ඒ කියන්නේ බාහිර ලෝක අපි නොයෙකුත් දේවල් එක ගණදනු කරමින් බැඳීම් පවා ඇති කරගෙන කටයුතු කරනවා ප්‍රශ්නයක් නෑ හැබැයි බැඳීමලින් සතුරක් ඇතිවෙන තම මේකෙන් ලෞකික ජීවිතය තින් බැඳීම් තියෙන්ට ඕන ඒක ප්‍රශ්නයන්න ඉතින් තියාගණ්ඩේවා තියාගත්තර විසඳුමත් තියාගණ්ඩ ඒ බැඳීම් නිසා තමන්ට සතුටක් උපදිනවා නං ඒක නැති වෙනකොට රිංගන්ට තැනත් තියෙන්ට ඕනේ හරිද රිංගාගණ්ඩ දැත්වෙන සත්තුන්ට පවා ආහාරයක් ගණ්ඩ ගිහාම ඒ සත්තු අනතුරත් දැක්කම තමගේ ගුලට රිංගනවා කන්න ඒ වගේ තමන්ගේ හිතට අනුන්හින්දා දුකක් ඇති වෙනකොට ඒ දුක නැති කරගණ්ඩ වෙන ක්‍රමයක් හිතට හඳුන්වාදිල තියෙන්ට ඕන කියන එකයි මේ කියන්නේ. ඉති මේ ප්‍රතිපත්තිය හොඳයි කියලා පටන්ගත්තට දැම් පරුසා වාචා වේරමණී කියලා අර අපි කලින් ඇතිකර ගත්ත දැන් ඊදවස අපි සඳහන් කරන්නේ පරුසං වාචම් පහය පරුසාවාචාය පටිවිරතු හෝති යාසාවාචා නේලා කන්න සුකා පේමනීයා හදයංගමා පෝරී බහුජන කන්තා බහුජන මනාපා තතාරූපින් වාචම් භාසිතා හෝති දම් පිස්ස හෝති සීලස්මිංහා වලක්ව ගන්න දැති ප්‍රේමණීය හර්දයාංගම අනුන්ගේ හිතට බොහෝම පහසුවක් දැනෙන ප්‍රියෝපදවන කතාවලින්ම මම ජීවත් වෙනවා කියලා දැන් ඉන්නවා. ඉන්නකොට ගෙදර කෙනෙක් හරි කවුරු හරි කෙනෙක් මොකද කරන්නේ හොන්ද පරුස වචන ටිකක් එහැ පැත්තෙන් කියනවා. කිව්ව හමොකද වෙන්නේ. මේ පැත්ත හිත පරුස වෙලා ආය නෙවෙයි ඊට වඩා වැඩි දේවල් මේ පැත්තෙන් පිට වුණොත් කැඩෙන්නේ මගේ ප්‍රතිපත්තිය. අන්නර අනුන්ගේ නපුරු වචන දරන්ඩ පුළුවන් හැකියාව. අනුන්ගේ නපුරු දේවල් දරන්ඩ පුළුවන් හැකියාව පුහුණු කරන්න අපේ පෙන්වත්න්නේ. එක ලාභයක් විදිර හිතන්ට. ඒක කියන්න ඇන්ට පා සමහරය මට මන් දැකල තියෙනවා මේ ධර්මය තුළ අය කියනවා ඉන්න අය අනිත් අයට කියනවා ඒක මොකත් මට ලොකු ලාභයක් මට මේ ඕක මේ ඕව දරාගණ්ඩ පුරුදුවෙන්ට ඒ තමයි තමන්ගේ අඩුව
ඒවා ඔක්කොම් පැත්තද තනියම දරන්න ඕනේ. දැරීම කියන එක අපේ පින්නත්න හැම දාම කරන්න වෙන්න නෑ. අපි දන්නවා හොඳටම අමාරුවෙන් පාන්දර නැගිට්ටොත් දවසත් දෙකක් තුනත් දවල්ලනකන් නිදියන්ට පුරුදු වෙලා ඉන්න කෙනෙකුට ඊට පස්සේ නිකම්ම ඇහැරෙන්ට පටන් ගන්නවා. දවස් 10ක් 15ක් ඇහැරුණොත් කිසිම කරදරයක් නැතුව කායික මානසික දුක්පීඩා නැතුව ඇහැරෙනවා. හරි අන්න ඒ වගේ යම් කිසි විදිහකින් කෙනෙක් අනුන්ගේ නපුරු වචන අනුන්ගේ නපුරු ක්‍රියා ඒකට කැන අධිවාසනය කියලා දරාගත්තොත් පින්නත්න එයාට ආය දරන්ඩ දෙයක් නැතිවන එක පුරුදු වෙනවා. එහ පුරුදු කරගණ්ඩති. අර කියන කම්මලයි බල්ලාට හෙන ගැහුවාවාගේ කියලා. එහෙම කරත් ගානක් නෑ කියලා කියන්නේ වගේ ඒවා පුරුදු පුහුණු කරගණ්ඩ ඕනේ. එහෙම තමන්ගේ ප්‍රතිපත්තිය කඩාගන්න නැතුව ඉන්ඩෝන මොකද එතන ඥාන සම්පෘත්ත භාවයක් තියෙන්න්න ඕන. ඔය අහ කියන වචන හින්ද මමත් පරුස වනොත් හැබැයි මේ ප්‍රේමණීය වචනම තියෙන්ට ඕන හෘදයාංගම වචනම තියෙන්ට ඕන. හරිද හැබැයි එතන තියෙන මමාර කලින් කියපු කාරණාව. දරුවෙකුට කියන්නකෝ මේ දරුවා නපුරු වචන කියරමින් අයහපතෙහිම යෙදෙනවනම් එයාව පැහැදිලිවම පාලනය කරන්න නම් සැර වචන ටිකක් කියන්න වෙනවන. ඒ සැර වචන ටික කිව්වේ නැත්තං එයා අනර්ථයක් කරගන්නවන. මගේ චේතනාවේ තියෙන් ඩෝනයාව පරුස කිරීම නෙවෙයි එයාට දඩුවම් පිණිස යහපත උදා කිරීම පිණිස මටිකක් සැරෙන් යමක් කියන්න එතන තියෙන කරුණාවක් මෛත්‍රියෙන් යුක්තව වචනයේ සෛලය විතරක් වෙනස් කරලා එයාගේ මානසිකත්වය අනුව කටයුතු කරන්නන එක වංචනික වෙන්ඩ පුළුවන් පරිස්සමෙන් තමන් වංචනික දේවල් කරලා හරියන්න වංචනික කියලා කියන තමන්ගේම හිතර තමන් වංචා කරගෙන අනුන්ගේ යහපතර කියලා වෙරලා හොඳට රිදෙන්ට කියනවා. හැබැ එතන තියෙන්නේ එහෙම කියලා සතුටුවීමක් තියෙනවා පරුස වචන අනුන්ට කියලා සතුටුවීමක් ඇති වෙනවා තාවකාලෙකව අනුන්ව රිදවලා ආරිදුනනේ කියලා සතුටුවෙන්ට එහෙම බෑ මේවා අවංකව ඉතාම සත්‍යවාදිව තමන් දිහා බලලා චේතනාව පිරිසිදු කරගෙන තමයි කරන්නට ඕනේ. ඒකද කිසිම විදිහකින් අනුන්ගේ ප්‍රතිපත්ති හින්ද තමන්ගේ ප්‍රතිපත්තිය කඩන්න එපා. හරිද අහිමි වෙන්නේ තමන්ගේ සතුට. තමන්ගේ සතුට ලබාගන්න ප්‍රතිපත්තිය තමන්ගේ ඇතුලාන්ත සතුට ලබාගන්න ප්‍රතිපත්තිය අනුන්ගේ ක්‍රියාවන් හින්ද අනුන්ගේ නපුරු ක්‍රියාවන් අනුන්ගේ නපුරු වචන හින්ද කඩන්ඩිට තියන්ට එපා එතන තමයි හදන්ඩ තියෙන හොඳම තැන. එතන තමයි අමාරුම තැන කොහොමහරි කරන්න. කොහොමහරි කරන්න. ඒ දරා ගැනීම තදින් දරාගන්න ඒ දරා ගැනීම ඒ ඉවසා ගැනීම අත්‍යවශ්‍ය දෙයක් පින්නත්න්නේ. කරලා බලන්ඩ ටික දවසයි වැඩි දවසක් ඕනේ නෑ තමන්ට ලොකු ස්ථාවරයක් හැදේවී අන් අය තමන්දිහා බල්ල පුදුම ඉවසීමක්න තියෙන්නේ කියලා කතා කරාවේ. පුදුමාකාර චරිතයක්නේ කියලා පුදුම වේවී තමන්ට ලොකු පෞර්ෂයක් හැදෙනවා. මේකනම් ලේසි පාසු කාරණවන්න වෙයි. මෙච්චර දේවල් කරලා මෙච්චර දේවල් කියලා මේ බලන්ඩුකම අනි පැත්තට මේ හොඳ වචන කතා කරනවන්නේ අරේ මේ කියලා අනිත් අය හිතයි. අනිත් අයට කරගන්නද ඇයි මෙහෙම කරන්න කියලා ප්‍රහේලිකාවකුත්තේ. ඒක රහස දන්නේ ඒ ප්‍රතිපත්තිය තුළින් උපදින සතුට නැති කරගන්නට තමන් කැමතිනෑ මෙහි තියෙන වෙන ප්‍රශ්නයක්. අර අනිත්තර තේරෙන්නේ ඒක ඔය අධ්‍යාත්මික සුවයක් ඇතිකරගෙන ප්‍රතිපත්තිය තුළින් මානසික සුවතාවය ඇතිකරගන්න මිනිස්සු අනුන්ගේ නපුරු වචන ඉදිරියේ ප්‍රේමණීය වචන හෘදයාංගම වචනම කතා කරනවා. හරි එතකොට අන්න ඒ ස්වභාවය අපි හොඳට තේරුම් ගණ්ඩෝනේ. හොඳට තේරුම් ගණ්ඩෝන එහෙම කතා කරනකොට අනිත්තයට පුදුම හිතෙනවා. මොකද මේ ඇයි මෙහෙම කරලත් මෙහෙම කරන්න කියලා ඇයි කියලාර හොයන්න ඇයි ඒ කටට විසඳුම තේරෙන්න මෙහ වෙන විසඳුමත් තියෙනවා. මෙහ තියෙන විසඳුම තමයි මට සතුට උපදින්නේ ප්‍රතිපත්තියෙන්. ඔය අහක යන පොඩිපොඩි වචන කෑලි වලට මෙහෙ හරිදෝගත්තොත් මෙහෙ තියෙන ප්‍රතිපත්තිය කඩාගත්තොත් මට ලොකු අලාභයක් වෙනවා. ඒ අලාභය ඇති කරගන්නට මං කැමති නෑ. මෙහෙ තියෙන්නේ වෙන විසඳුමක් එහෙට ඒ විසඳුම තේරෙන් නැති හින්දා එයාලා පුදුම වෙන මොකද මේ කියලා අනිත් අය. ඒකන්ද මේ ලෝකයේ අපිට දැනෙන දේම ඇත්ත නෙවෙයි අපේ පින්නත්න්නේ. හිතට දුක්කෙනකොට හිතට පීඩායනකොට අපි තීරණ ගණ්ඩ හදන අපිට දැනෙන ආකාරයට.
අපේ දැනුමට එහා ගිය ඉන් ඔබ්බට තියෙන තවත් මානයන් තියෙනවා. තවත් ක්‍රමවේදයන් තියෙනවා. ඒවා ගවේෂණය කරන්න. මානසිකව දියුණුවෙන්ට පුළුවන් ක්‍රමවේද හොයාගන්න. ඔය කියන අභිමානවත් චරිතය, ඔය කියන තමන්ගේ පැත්තෙන් සතුට උපදවාගෙන ප්‍රතිපත්ති කරුකව ජීවත්වෙන චරිතය ජය මගකට මහා ශක්තියක් තියෙන කෙනෙක්. ලෞකික ජීවිතය ජයගණ්ඩ ඒ තැනත්තාට වැඩි අමාරුවක් නෑ. අනිත් අය බොහොම අමාරුවෙන් කරන දේවලයා පහසුවෙන්ම කරලා දානවා. ඉතා පහසුවෙන් කරලා දානවා. ඒක නිසා තීරණයක් ගන්නට ඕනේ හැම වෙලාවකම තීරණයක් ගණ්ඩ ඕනෑ ජීවිතයේ ඉතාම ඉහළ මානසික තත්ත්වයක් තමන්ගේ තුළ ඇතිවිය යුතු බව මේ වගේ ප්‍රතිපත්ති පූර්ණය කරගෙන ඒකින්ද මානසිකව ලබාගත හැකි සුවතාවය නැති කරගන්නේ නැතුවම ජීවත්වෙන්ට පුළුවන් ඕනම තත්ත්වයක් යටතේ මේ සමාජයේ ලැබෙන හෙමනං ඔය වගේ ප්‍රතිපත්තියක් මූලික කරගෙන තමන් තුළින් සතුට උපදවාගෙන විසඳුමක් තමන්ගේ පැත්තෙන් ඇතිකරගත්ත කෙනෙකුට කිසිම කෙනෙකුට බෑ ස්ට්‍රෙස් එකක් ඇති කරවන්නට ඩිප්‍රේෂන් ඇති කරවන්නට මොනුවත්ම බෑ. එකද බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව කටයුතු කරොත් අපි ඉතා සුවදායක තත්ත්වයකින් වාසය කරන්න පුළුවන් තත්වයකට පත්වන. ඉතින් ඒක හින්දා බ්‍රහස්පතින්දා දිනය තමයි පින්වත්නි අපේ මේ වැඩසටහනේ වටිනම දින විදිහට මම සලකන්නේ. අපි කොහොමද මේ ධර්මය ප්‍රායෝගිකව මානසික සුවතාවය සඳහා භාවිතා කරගන්නේ කියන එක තමයි මේ සාකච්ඡා කරන්නේ. ඉතින් මේ වගේ අපූරු ක්‍රමවේදයන් මේ ධර්මය තුළ තියෙනවා කියලා දන්නේ නෑනේ. අන්න ඒ දන්නේ නැත්තේ මේ ධර්මයේ මේ වගේ විසඳුම් තියෙනවා කියලා සමාජයේ කතාවක් නැති හින්දා. එහෙනම් අපිට තියෙනවා සමාජයේ කතිකාවතක් ඇති කරගන්නට මේ වගේ ඒක කරන්නේ කොහොමද කියලා සාකච්ඡා කරගන්න ඕනේ. මේ වගේ උතුම් ධර්ම කරුණු බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සමාජගත කිරීමේ වගකීම තියෙන්නේ තමන් අතේ. ඒකට තමන් ඒවා පුරුදු පුහුණු කරන්න ඕනේ. ඒක තමයි ජයමග නියමවකුගේ තිබිය යුතු නියම ලක්ෂණය. ඉතින් ඒ සඳහා පෙළගැහෙන්ඩ අපි හෙට දවසේ සමාජ කතිකාවත පිළිබඳව සාකච්ඡා කරනවා මේ ධර්ම කරුණු කොහොමද සමාජගත කරගන්නේ කියලා. ඉතින් ඒ සඳහා තමන්ගේ ජීවිතය සුවසේම ගත කරන්න කුසලය සංවර්ධනය කරගෙන කුසලයන් දුරු කරගෙන සුවසේම ගත කරන්නට හැම දෙනාටම ශක්තිය ධෛර්යය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැම දෙනාටම සම්මා සම්බුදු සරණයි. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. හොඳයි පින්වත්නි, අද දවසේත් නිවසේ ඉඳලා ධර්ම ශ්‍රවණය කරපු මේ පින්වන්ත පිරිසට මේ ධර්මය ශ්‍රවණය කරන්නට අවස්ථාව ලබා දෙන්නේ ජයමග රූපවාහිනී කාර්ය මණ්ඩලය අපේ පින්වන්ත දරුවන් ඒ වගේම කල්‍යාණ මිත්‍ර දායකත්වය ලබා දෙන පින්වන්ත පිරිස. ඉතින් මේ හැම දෙනා වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරමු මේ උතුම් සත්ක්‍රියාවන් හේතු කොටගෙන ඒ පින්වන්ත අයට කිසිදු කායික මානසික දුක් පීඩාවක් ඇති නොවේවා. සසර ජීවිතය සුවපත් වන්නට නිබන්ධව නිරතුරුව සෑම භවයකදීම කල්‍යාණ මිත්‍ර ආශ්‍රයම ලැබේවා. පාප මිත්‍ර ඇසුරකට පත් නොවේවා. ඒවගේ මේ වර්තමානයේ ඇති වෙලා තියෙනවා ව්‍යසනකාරී තත්ත්වයන් වලට ගොදුරු නොවන්නට හේතු සකස් වේවා. උතුම් ධර්මාවබෝධය සඳහාම වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඉතින් අද දවසේ මේ දේශනාවේ දායකත්වය වශයෙන් සඳහන් කර තියෙන දෙල්ගොඩ පදිංචි විශ්‍රාමික ගුරු දයාවති ජීවන්දර මහත්මිය සහ දූ දරුවන් විසින් කියලා. දයාවති ජීවන්දර මහත්මිය සහ දූ දරුවන් විසින් කියලා විශ්‍රාමික ගුරු දයාවති ජීවන්දර මහත්මියගේ ආදරණීය සැමියා වූ ඒ වගේම චතුරිකා කුමාර නවනන්දන තරුෂි බුද්ධිනී යන දූ දරුවන්ගේ දයාබර පියා වූ භානුල මුණුපුරුගේ ආදරණීය සීයා මීට වසරකට පෙර අභාව ප්‍රාප්ත වූ ඊයේ ධර්මසිරි මහතාට පුණ්‍ය අනුමෝදනා සිද්ධ කිරීම මූලික අරමුණු කරගෙන, ඒ වගේම මීට අමතරව ඊයේ සලමන් සිඤ්ඤෝ සහ ජේන්නෝනා ඇතුළු එදිරිසිංහ පවුලේ මියගිය සියලුම ඥාති මිත්‍රාදීන්ටත් ඇල්පිනෝනා උපාසිකා මාතාවටත් ජීවන්දර පවුලේ
මේ පරලෝ යන්නට දෙනු සියලුම ඥාති මිත්‍රාදීන්ටත් මේ පින් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරලා තියෙනවා. ඒ වගේම නායක ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයටත් ලක්වැසි ලෝවැසි සියලු දෙනාටත් මේ උතුම් ධර්ම දානමය පුණ්‍ය කර්මය ධර්මාවබෝධය සඳහාම හේතු වේවා. ලක්වැසි ලෝවැසි සියලු දෙනාටම උතුම් ධර්මාවබෝධය සඳහාම හේතු වේවා. නිදුක් නිරෝගී භව සෑම දෙනාටම ලැබේවා කියන අරමුණු සහිතව තමයි ධර්ම දේශනාවේ දායකත්වය දරන්නේ. ඉතින් අපි ඒ අය බලාපොරොත්තු වෙන ආකාරයටම ඊයේ ධර්මසිරි මහතා ඇතුළු මේ පරලෝකීය සියලුම ඥාති මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් වේවා. සුගතියෙන් සුගතියටපත් වේවා. උතුම් ධර්මාවබෝධය සඳහාම වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම දයාවති ජීවන්දර මහත්මිය ඇතුළු ඒ දූ දරුවන් ඇතුළු සුජීවත්ව වාසය කරන සියලු දෙනාටම නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා. මේ කාලයේදී කිසිදු අනතුරකටපත් නොවන්නට හේතු වේවා. සුවදායක තත්ත්වයන් වලට පත් වෙලා මේ ජීවිතය සාර්ථක කරගෙන සසර සෝපත් කරගෙන උතුම් නිවනින් සැනසෙන්නට සියලු දුක් ගෙවන් කොට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය සඳහාම මේ ධර්ම දානමය පුණ්‍ය කර්මය හේතුවක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ජයමග TV YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ක්ලික් කරන්න.